ආයුබෝවන් දරුවනේ අපි අදත් ඕගොල්ලොත් එක්ක එකතු වෙනවා අධ්‍යාපනික වැඩසටහන් සම්බන්ධයෙන් අපි කරන රූපවාහිනී වැඩසටහන් එක්ක ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙන් ගුරු ගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 3 වෙනි නිපුණතාවය. අපේ දරුවෝ දන්නවා රජය හා ව්‍යාපාර. එතකොට රජය හා ව්‍යාපාර කියන නිපුණතාවයේ පුතේ අපිට තියෙනවා කාලච්ඡේදයේ පන්ති කාමරයේ ඇතුළේදී නම් අපි කාලච්ඡේද 30ක් තමයි අපේ මේ පාඩමට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ අපි අද බලමු මේ කාලච්ඡේද 30 ආවරණය වෙන පාඩමේ නිපුණතා මට්ටම් තියෙනවා අපිට 6ක්. ඉතින් මේ නිපුණතා මට්ටම් 6ම දීර්ඝව සාකච්ඡා නොකරත් ඔයාට විභාගයේදී අත්‍යවශ්‍යම වෙන. එහෙම නැත්නම් අපි මතක තියාගන්න ඕන වැදගත්ම સિદ્ધාන්ත කරුණු ප්‍රායෝගික දේවලුත් එක්ක කොහොමද අලුත් පේපර් එකත් එක්ක සම්බන්ධ කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට උපකාරයක් වෙන විදිහට පාඩම සාකච්ඡා කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ආදරණීය දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ සාකච්ඡා කරන කරුණ වල ඔයාට වැදගත් දේවල් මොනවා හරි ලියන්න තිබුණොත් පොඩි කොලයක් පොතක් අරගෙන අපි දන්නවා දරුවෝ දැන් දැනටමත් ඒ වගේ වැඩසටහන් මේව නරඹලා අවශ්‍ය දේවල් සටහන් කරගන්නවා ඇති. පොඩ්ඩක් ඒකත් සටහන් කරගන්න. අපි සාකච්ඡා කරනකොට ඔයාලට වැදගත් දේවල් ටිකක් කියවනවා. ඉතින් අපි යමු පාඩමට පුතේ. පළවෙනි පාඩමේ නිපුණතා මට්ටම තියෙන රජයේ සමග සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාවය තහවුරු කරයි. ඉතින් එතකොට අපි බලමු ඒකේ පළවෙනි නිපුණතා මට්ටම තමයි රජය ව්‍යාපාර වලට මැදිහත් වන ආකාරය. ව්‍යාපාර කෙරෙහි රජයේ බලපෑම සිදුවන ආකාරය. ඉතින් මම පොඩ්ඩක් කැමති පුතේ ඊට කලින් දැන් අපි මේ කතා කරන්නේ රජයත් ව්‍යාපාරත් අතර තියෙන සම්බන්ධතාවයනේ. එතකොට අපි සම්බන්ධතාවයක් ඇති කරගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පාර්ශව දෙකක් ඉන්න ඕනේ. එතකොට මේ සම්බන්ධතාවයේ දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න නම් ඒ පාර්ශවයන් දෙක අතර හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධයක් තියෙන නම් පුතේ අපි ඒ පාර්ශවයන් දෙක දැන් උදාහරණයක් විදිහට ගමුකෝ අපි ගුරුවරු විදිහට සහ ඔයාලා දරුවෝ විදිහට. එතකොට ගුරුවරු විදිහට අපි ඔයාලට දෙන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම දරුවෝ විදිහට ඕගොල්ලන්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකකුත් තියෙනවා. ඒ වගේම ඔයාලා අපි දෙන දේවල් ටික ගන්න ඕගොල්ලන්ගෙනුත් අපිට වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම තව ටිකක් සරලව පැහැදිලි කරොත් අපි નિયમિત විෂය නිර්දේශය අදාළ කාලච්ඡේද වලට අදාළව හරියට අවසන් කරලා තියෙන්න ඕනේ. විෂය කරුණුත් එක්ක නේද? ඕගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියන විදිය, સિદ્ધාන්ත කියලා දෙනවා වගේ මේ ටික අපි කියලා දෙන්න ඕනේ. ඒ වගේම අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා අපි කියලා දෙන දේවල් ටික හොඳට අවධාරණය කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා, පිළිතුරු ලියලා, ගැටලු තියෙනවා නම් ඒව මොනවා හරි අහගෙන හැමදාම පාසල් පැමිණිලා නේද? ආන්න ඒ වගේ මේ පාර්ශව දෙකේම විවිධ අරමුණු තියෙනවා. අන්නේ අරමුණු ඉටු කරගන්න තමයි මේ දෙගොල්ලොන් අතර සම්බන්ධතාවයක් තියාගන්නේ. එහෙනම් මගේ දුවේ පුතේ මේ රජයත් ව්‍යාපාරත් කියන පාර්ශව දෙක ගත්තාම රජයේ තියෙන ඉටු කරගන්න බලාපොරොත්තු වෙන විවිධ අරමුණු. ව්‍යාපාරවලත් තියෙනවා ඒ වගේම ඉටු කරගන්න බලාපොරොත්තු වෙන විවිධ අරමුණු. ඒතර මේ පාර්ශව දෙක මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා දෙගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ සහයෝගය කොහොමද ලැබෙන්නේ? ඒකෙදි මේ අරමුණු ඉටු කරගන්න මේගොල්ලෝ කොහොමද කටයුතු කරන්නේ? ඒවා රජයට සහ විශේෂයෙන් ව්‍යාපාරවලට කොහොමද බලපාන්නේ කියන එක තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. එතකොට රජය කියන එක ගත්තාම පුතේ දැන් අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි අපි රජය කියලා කියන්නේ මධ්‍යම රජයට නේද? අපි කියන්නේ ආණ්ඩුව කියලා කියන්නේ නේද? ඒතර මධ්‍යම රජය. හැබැයි අපේ රටේ දේශපාලන ව්‍යුහයත් එක්ක ගත්තම අපේ රාජ්‍ය පරිපාලන තන්ත්‍රය කොටස් තුනකට බෙදිලා තියෙනවා. ඒතර එකක් තමයි මේ ඕගලන්ට පැහැදිලිව පේනවා මධ්‍යම රජය තියෙනවා. ඊට පස්සේ පළාත් සභා තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන තියෙනවා. ප්‍රාදේශීය සභා වෙන්න පුළුවන්, නගර සභා වෙන්න පුළුවන්, මහනගර සභා වෙන්න පුළුවන්. ඔන්න ඔය කොටස් තුන යටතේ තමයි බලපෑම ඇති වෙන්නේ. දැන් අපි මේ දවස්වල ගමුකෝ උදාහරණයක් විදිහට දැන් මේ තියෙන රටේ තියෙන වර්තමාන තත්ත්වයක් එක්ක ඊට අදාළ නීති රීති සහ ප්‍රතිපත්ති සකස් කරන එක මධ්‍යම රජයෙන් කරන්නේ. එතකොට දැන් සමහර පළාත් වශයෙන් ගත්තාම අපි දන්නවා දැන් මේ දවස්වල කොළඹ ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට සීමා කිරීම කළ තියෙනවා. සංචරණ සීමා පනවලා තියෙනවා. ඒතර බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වලට පිට වෙන එක නතර කරලා තියෙනවා. ඒතර ඒ සම්බන්ධ තීන්දුව ගන්නේ මෙන්න මේ පළාත් සභාවලින්. ඊට පස්සේ පුතේ අපි දන්නවා විස බීජ හරණය කරන්න වෙනවා. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන. ඒ පොදු ස්ථාන රාජ්‍ය ආයතන වගේ දේවල් විස බීජ හරණය කරන එක අපි දැකලා තියෙනවා පුතේ බොහෝ වෙලාවට පෞද්ගලික ආයතනත් උදව් කරන වෙලාවල් තියෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙනම් මම ඔය ව්‍යාපාරවලට සම්බන්ධ නැති වුණත් මේ අපි ප්‍රායෝගිකව දකින දේවල් එක්ක මෙන්න මේ කොටස් තුනෙන් කොහොමද බලපෑම එන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරේ. හොඳයි එහෙනම් අපිට පේනවා පුතේ රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන ආකාරය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද රජය ව්‍යාපාරවලට මැදිහත් වීම කරන්නේ කියලා. අපිට පේනවා පළවෙනියටම ව්‍යාපාරයක්
රජයට බලපෑම් කරන ආකාරය ඕගලන්ට තිරේ දිස්සුණා තරගකරුවෙකු ලෙස කියලා. කොහොමද තරගකරුවෙක් විදියට ව්‍යාපාරයකට රජය බලපෑම් කරන්නේ? එතකොට තරගකරුවෙක් විදියට අපි උදාහරණයක් ගත්තොත් දැන් අපේ රටේ වාණිජ බැංකු තියෙනවා. අපේ දරුවෝ දන්නවා වාණිජ බැංකු මේ වෙනකොට රටේ ලංකාවේ වාණිජ බැංකු 24ක් තියෙනවා. ওই 24 ඇතුලේ පෞද්ගලික වාණිජ බැංකුත් එක්ක රාජ්‍ය වාණිජ බැංකුත් තියෙනවා. එතකොට දුවේ පුතේ මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් පෞද්ගලිකාංශයේ බැංකු පවත්වාගෙන යන ව්‍යාපාරවලට තරගකාරීත්වයක් ලබා දෙනවා අපේ රාජ්‍ය බැංකු වලින්. ඒ වගේම මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙනවා අපේ ප්‍රවාහන සේවය. ඒතර ප්‍රවාහන සේවය ගත්තාම අපේ දරුවෝ දූල පුතාලා දන්නවා පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවාවක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේවත් තියෙනවා. දැන් බලපෑම ඇති වෙන්නේ මෙහෙමයි පුතේ. අපි දැකලා තියෙනවානේ සමහර කාලවලට කියනවා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නේද අපි අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා කියලා. එතකොට රටේ ජනතාවගේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවයට යම් බලපෑමක් එනවා. නමුත් රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් තියෙන නිසා රාජ්‍යංශයෙන් පවත්වාගෙන යන ලංගම බස් රථ සේවාව නිසා අන්න රාජ්‍යංශයේ ව්‍යාපාරයේ පෞද්ගලික අංශයට බලපෑමක් කරා තරගකරුවෙක් විදියට. එනම් පුතේ රාජ්‍යංශයේ ව්‍යාපාර වැඩිදුරටත් පවත්වාගෙන යාම මගින් අර පෞද්ගලික අංශයේ ව්‍යාපාර පාලනය කිරීම සඳහා රාජ්‍යංශය ලොකු මැදිහත් වීමක් කරනවා. ඒ විදිහට තමයි පුතේ තරගකරුවෙක් විදියට බලපෑම් කරන්නේ. අපි බලමු ඊළඟට තියෙනවා ගනුදෙනුකරුවෙක් විදියට. දැන් ගනුදෙනුකරුවෙක් විදිහට කොහොමද බලපෑම් කරන්නේ? අපි දන්නවා ගනුදෙනුකරුවෙක් කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හෝ විකිණීම එක්ක සම්බන්ධ වෙන පාර්ශවයනේ. ඒතර රජයට අවශ්‍ය වෙනවා විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා. එතකොට මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට රජය පෞද්ගලික අංශයේ සහයෝගය ගන්නවා. දැන් අපි මේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය ගැන කතා කරොත් මේ සෞඛ්‍ය පහසුකම් වලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඊට පස්සේ මුව ආවරණ ඒ වගේ දේවල් මිලදී ගැනීම සඳහා රජය පෞද්ගලික අංශයේ ව්‍යාපාරات එක්ක යම් යම් ගිවිසුම් ඇති කර ගන්නවා. ඒ වගේම තමයි අපේ දූල පුතාලගේ පාසල් ඉදිකිරීම කරනකොට අපි ඉදිකිරීම කරන්නේ රජයෙන්. එතකොට ඒ ඉදිකිරීම වලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරات එක්ක රජය සම්බන්ධතා පවත්වන බලපෑම් කරනවා. එතකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර හොඳ සේවයක් සැපෙව්වොත් තමයි රාජ්‍ය අංශයෙන් ඒ වගේ ව්‍යාපාරවලට ප්‍රමුඛතාවයක් දෙන්නේ. අපි බලමු තව එකක් නීති රීති පැනවීම මගින්. ඒතර විවිධ නීති රීති අපි දන්නවා පනවලා තියෙනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පොදු නීතිය විදිහට ගත්තාම ඊට අමතරව ව්‍යාපාර කටයුතු වෙනුවෙන් විවිධ අනපනත් සම්මත කරලා තියෙනවා. දැන් අපි පාරිභෝගිකයන්ට ව්‍යාපාරිකයන්ට දෙගොල්ලන්ටම වැදගත් වෙන පනතක් විදිහට ගත්තොත් පාරිභෝගික අධිකාරිය පනත අන්න ඒ වගේ ඊට පස්සේ තව තියෙනවා ප්‍රමිති ආයතන පනත ඒ වගේ ව්‍යාපාරවලට අවශ්‍ය නීති රීති රජය විසින් පනවනවා. ඒතර අපි දන්නවා අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තුවෙන් තමයි අපේ රටේ නීති රීති හදන්නේ. මගේ දූල පුතාලා දන්නවා ඒවා පොඩි පන්තිවල දිගටගෙන ඇති ව්‍යවස්ථාදායකය කියලා නේද? අපි පත් කළ යවන නියෝජිතයෝ තමයි අපිට නීති රීති ටික හදලා දෙන්නේ. ඒ හදන නීති රීති වලින් ව්‍යාපාරවලට අදාළව යම් යම් නීති රීති තියෙනවා පොදුවේ. ඒ වගේම ජනතාව වශයෙන් රටක් වශයෙන් අපිට පොදුවේ බලපාන නීති රීතිත් තියෙනවා. ඒතර ඔන්න ඔය කියන කරුණු දෙක මගින්ම නීති රීති වලින් බලපෑම් කරනවා රජය ව්‍යාපාරවලට. එහෙනම් අපි දැන් ආකාර තුනක් සාකච්ඡා කරා. ඊළඟට තියෙනවා යටිදල පහසුකම් සපයන්නෙකු ලෙස. එහෙනම් යටිදල පහසුකම් සපයන්නෙකු කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න විවිධ යටිදල පහසුකම් අවශ්‍ය වෙනවා. මහා මාර්ග වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජල සැපයුම වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් පහසුකම් අවශ්‍ය වෙනවා අපේ ව්‍යාපාර පවත්වාගෙන යන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තාම වර්තමානයේ අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය ඉතාම හොඳින් පවත්වාගෙන යනවා. ඒතර ඒ තුලින් අපි බලන්න ඕනේ අපිට දැන් කොළඹ නගරයේ ඉඳලා අපි හිතුවොත් හම්බන්තොටට යන්න නේද? පළාත් දෙකක්, කෙළවරවල් දෙකක්. ඒ දෙකට යන්න ඉතාම සීමිත කාලයක් තමයි වැය වෙන්නේ අධිවේගී මාර්ග ඉදි කරාම. ඒතර ඔය එක උදාහරණයක් මම කිව්වේ යටිතල පහසුකම් විදිහට. එහෙනම් අන්නේ යටිතල පහසුකම් සැපයීම මගින් රජයේ ව්යාපාරවලට බලපෑම් කරනවා. හැබැයි මගේ දුවේ පුතේ මේ බලපෑම අඩු වැඩි වෙන්න පුළුවන් නේද? යටිතල පහසුකම් සපයන එක වැඩි කරොත් රජයේ ව්‍යාපාරවලට වාසිදායකයි. යටිතල පහසුකම් සැපයීම රජයේ අරමුදල් ඌනතාවයක් නැත්නම් එහෙම ගැටලුවක් නිසා ඒ යටිතල පහසුකම් සපයන එක සීමා කරොත් අඩු කරොත් ඒවා ව්‍යාපාරවලට අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. ඊළඟ එක තමයි ප්‍රතිපත්ති සම්පාදකයෙකු වශයෙන්. එහෙනම් විවිධ ප්‍රතිපත්ති රජය විසින් සම්පාදනය කරන ව්‍යාපාර කටයුතු වලට අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරනවා. මම මෙතෙන්දී එක ගැන වැඩිදුරටත් ඕගොල්ලෝ කතා කරනවා. ඊළඟට පුතේ බදු අය කරන නියෝජිතයෙකු ලෙස. ඔන්න ඕකට තමයි අපේ ව්‍යාපාරිකයෝ හරීම අකමැති, ජනතාවත් අකමැති බදු අය කරන්නකු ලෙස. ඒතර අපේ දූල පුතාලා දන්නවා මේ බදු අය කරන්නේ රජයේ අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා නේද? රජයට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා තමයි බදු අය කරන්නේ. එතකොට ආදායම වැඩි අයගෙන්
බදු ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නේද? නැත්නම් අපි රටේ තියෙන පොදු සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයෝ විදියට අපිනුත් පොඩි බද්දක් ගන්න පුළුවන් එකතු කළාගේ මත බදු වගේ දේවල් වලින් පුංචි බද්දක් ගන්න පුළුවන්. නමුත් අපි පාරිභෝගිකයෝ විදියට සහ ව්‍යාපාරිකයෝ විදියට අපේ යුතුයකමක් ඒ බදු ගෙවන එක. එතකොට බලපෑම වෙන්නේ මගේ පුතේ මෙන්න මේ බදු අය කරන එක අඩු වැඩි කිරීම මගින් නේද? බදු වැඩි කරොත් ව්‍යාපාරවලට අවාසිදායකයි. මේ බදු අඩු කරොත් පහත හෙළුවොත් නැත්නම් තියෙන බද්දක් අයින් කරොත් ආන්න ඒක ව්‍යාපාරවලට වාසිදායකයි. ඔන්න ඔය විදිහට තමයි බලපෑම් කරන්නේ රජයේ ව්‍යාපාරවලට මැදිහත් වෙලා. එහෙනම් පුතේ අපි බලමු ඊළඟට කොහොමද මේ රජයේ හා ව්‍යාපාරවල අරමුණු ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් ඔන්න මම රජයේ කියන එක සංකේතවත් වෙන්න අපේ පාර්ලිමේන්තුවේ නීති රීති හදන්නේ. ඔන්න ඒකේ පින්තූරයක් තියෙනවා. එතකොට දැන් අපේ දූල පුතාලා එක එක ව්‍යාපාරවලටනේ කැමති. ඒ නිසා මම මට කැමති ව්‍යාපාරයක් දැම්මේ නැහැ. ඔයාලට මෙතනින් මේ මෙතෙන්ට කැමති ව්‍යාපාරයක් දාගන්න, මෙතෙන්ටත් කැමති ව්‍යාපාරයක් දාගන්න. ඔයාලා එහෙම එකක් තියනවා කියලා හිතාගන්න. මේ තියෙන ව්‍යාපාර දෙක මොනවා හරියද? අපි මේක X කියලා හිතමු, මේක Y කියලා හිතමු. එතකොට මේ රජයත් ව්‍යාපාරත් අතර ඕගලන්ට පේනවලු මේ ඊතලේ දෙපැත්තටම තියෙන්නේ. මේ දෙගොල්ලන්ගෙම තියෙන අරමුණු. ඒ දෙගොල්ලන්ගේම අරමුණු එක්ක සම්බන්ධ වුණොත් තමයි මේ අරමුණු දෙගොල්ලන්ගේ මේවා ඉටු වෙනකොට තමයි අපිට මේ සම්බන්ධතාවය ඊටාම හොඳින් පාත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔන්න එතකොට අපි රජයත් ව්‍යාපාරත් දෙගොල්ලන්ටම අරමුණු තියෙනවා කියලා කතා කරා. ඔන්න තියෙනවා රජය බලාපොරොත්තු වෙන අරමුණු. රජය ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු. ඒතර පළවෙනි එක තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය. අපේ දූල පුතාලා දන්නවා ආර්ථික වර්ධනය කියන්නේ මොකක්ද කියලා නේද? රටේ මූර්ත ජාතික නිෂ්පාදිතය අඛණ්ඩ විහල යනවා නම් මේ වටිනාකම නෙමෙයි නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඛණ්ඩ විහල යනවා නම් ඔන්න ආර්ථික වර්ධනය. එතකොට මේ වර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ රටේ සියලු ජන කොටස් අතර සාධාරණව බෙදා හරිනකොට ආර්ථිකයේ සංවර්ධනයක් ඇති වෙනවා. අපේ දූල පුතාලා මේ ගැන වැඩිදුර කතා කරා අපේ දෙවැනි නිපුණතාවයේදී නේද? තිරසාර සංවර්ධනය කියන එකේදී වැඩිදුරටත් ඔය ගැන කතා කරන්න ඇති. එතකොට මෙන්න මේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන එක තමයි රජයක් අපේක්ෂා කරන ප්‍රධානම අරමුණක්. දැන් පුතේ මේ අරමුණත් එක්ක ව්‍යාපාර සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අපි බැලුවොත් ආර්ථිකයේ වර්ධනය වෙන එක වර්ධනය කරගන්න එක රජයේ අරමුණ වුණාට ඒකට දායකත්වයේ සපයන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පෞද්ගලික අංශයේ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එහෙනම් පෞද්ගලික අංශ රාජ්‍ය අංශයේ ව්‍යාපාරක් තියෙනවා. නමුත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලින් බිහි වෙන භාණ්ඩ හා සේවා තුලින් තමයි අර මූර්ත ජාතික නිෂ්පාදිතය ඉහළ යන්නේ. එහෙනම් ඔන්න පළවෙනි අරමුණ ඉටු කරගන්නවා. ඒකට ව්‍යාපාර දායක වුණා. ඊළඟට පුතේ තව අරමුණක් තමයි පූර්ණ සේවා නියුක්තිය. ඒත් සාමාන්‍යයෙන් අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ නම් පූර්ණ සේවා නියුක්තිය කියන එක කතා කරන්නේ රටේ තියෙන සියලුම නිෂ්පාදන සාධක පූර්ණ වශයෙන් ඵලදායීව නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා කියලා. අපි නිකන් සරලව ගත්තොත් සේවා නියුක්තිය කියන එක රටේ ඉන්න හැම කෙනෙකුටම රැකියා අවස්ථා ලබා දෙන එක කියන අදහසින් ගත්තොත් එතකොට ව්‍යාපාර පවත්වාගෙන යනකොට අන්නේ ව්‍යාපාර වලින් මිනිස්සුන්ට රැකියා අවස්ථා ලබා දෙනවා නේද? එතකොට සේවා නියුක්තිය කෙනෙක් ඉහළ නංවා ගැනීම සඳහා රජයට සහයෝගය දක්වනවා ව්‍යාපාර. ඊළඟ තමයි පුතේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය. ඔය සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටේ ලැබෙන ජනතාවට ලැබෙන නැත්නම් රටේ ආර්ථිකයට ලැබෙන මුළු ආදායම ඉන්න හැම ජන කොටසක් අතරම සමානව බෙදිලා යන්න ඕන. ඒකට තමයි පුතේ අපේ රජය වැඩිපුර තියන අයගෙන් බදු අය කරනවා නේද? වැඩිපුර තියන අයගෙන් බදු අය කළා උදව් ඕනේ අයට සහන ආධාර දෙනවා. ඒ වගේම තමයි ආදායම් නැති නැත්නම් ආදායම් අඩු පාර්ශවයන්ට විවිධ ක්‍රම වලින් ඒගොල්ලන්ගේ ජීවනෝපාය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ප්‍රතිපාදන සමෘද්ධිය වගේ විවිධ වැඩසටහන් වලින් එක එක කාලවලට එක එක ව්‍යාපෘති එනවා. එහෙම සහයෝගයක් රජයෙන් ලබා දෙනවා. ඒතර ඒ තමයි සාධාරණ ආදායම් ව්‍යාප්තිය. එතකොට ඒකට ව්‍යාපාර කොහොමද දායක වෙන්නේ? රජය බදු අය කරගෙන තමයි සහන ආධාර දෙන්න ඕනේ. එහෙනම් નિયમિત පරිදි බදු ටික ගෙවන්න ඕනේ. ඒ වගේම සහන ආධාරයක් නැත්නම් බදු අවම කිරීමක්, බදු පහසුකමක් මොන හරි දීලා තියෙනවා නම් ඒකේ ප්‍රයෝජන ටික අරගෙන ඒ ප්‍රයෝජන වලින් හොඳ නිෂ්පාදිතයක්, හොඳ ව්‍යාපාරයක් රටේ ආර්ථිකයට දෙන්න ඕනේ. ඒතර පුතේ ඊළඟ එක තියෙනවා ආර්ථික ස්ථායීතාවය. දැන් මේ වගේ කාලයකදී නම් අපිට ඕනෑම රටක ආර්ථික ස්ථායීතාවය ගැන ධනාත්මකව නැත්නම් යහපත් විදිහට හිතන්න කතා කරන්න අමාරුයි. මොකද ලෝකයේ ගොඩාක් රටවල් මේ තියෙන උදුරත් එක්ක බොහොම ආර්ථික මට්ටමින් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒතර ඒක අභ්‍යන්තර මිල ස්ථායීතාවය සහ බාහිර මිල ස්ථායීතාවය කියලා කතා කරනවා. රට තුල ආර්ථිකය නැත්නම් මිල මට්ටම ස්ථාවරව පවත්වා ගන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාතික ගනුදෙනු වලදීත් වෙනත් රටක් එක්ක ගනුදෙනු කරනකොට රට ආර්ථිකමය වශයෙන් රටේ තියෙන්න ඕන ස්ථායීතාවය. අපි මේවා ආර්ථික විද්‍යාවේදී විස්තරාත්මකව කතා කරා අපේ දුවල පුතාලට. අපි යමු ඊළඟ අරමුණට යහපත් අන්තර්ජාතික
වෙළඳාම නේද? අපි අපේ රටේ තියෙන දේවල් වැඩිපුර නිෂ්පාදනය කරලා අපිට පුළුවන් වෙන රටකට යවන්න. අපි දැන් අපේ තේ නිෂ්පාදනයේදී ලැබෙන පළදාව අරගෙන ඒ තේ ටික අපි වෙන රටකට යවනවා. එතකොට අපේ රටේ නැති ඒවා හරි එහෙම නැත්නම් අපේ රටේ තිබුණත් ඊට වඩා අඩු පිරිවැයකින් ගෙන්නන්න පුළුවන් ඒවා තියෙනවා නම් නිෂ්පාදිත අපි මොකද කරන්නේ? ඒවා වෙනත් රටවල් වලින් ගෙන්න ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ යහපත් අන්තර්ජාතික වෙළඳාමක් පවත්වාගෙන යාම. ඒ කියන්නේ ආනයන අපනයන කටයුතු අපේ රටෙන් භාණ්ඩ වෙන රටකට යවන එකත් වෙන රටක තියෙන භාණ්ඩ අපේ රටට ගෙන්නන එකත් කියන දෙක හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් කනගාටුයි අපේ රටේ නම් ඔය අන්තර්ජාතික වෙළඳාමේදී අපි හදලා යවලා ගන්න ආදායමට වඩා අපිට නැති දේවල් ගන්න අපි කරන වියදම වැඩි. ඒ නිසා අපේ රටේ වෙළඳ ශේෂය මේ ආනයන අපනයන අතර වෙනස හැමදාම තියෙන්නේ ඍණාගයක්. අපි ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ වගේ දරුවෝවත් කවදා හරි දවසක ඇවිල්ලා අපේ රටේ නිෂ්පාදනයේ හොඳ තැනකට අරගනී කියලා. අපි යන් ඊළඟ කොටසට. දැන් ඔන්න අර රජයේ අරමුණු තිබුණා. ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා කොහොමද ව්‍යාපාර දායක වෙන්නේ කියන එක නැවත මෙතන පැහැදිලි කරලා තියෙනවා. මම අපේ දූල පුතාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම කලින් අරමුණුත් එක්ක මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරා. එතකොට බදු ගෙවීම මගින්, දේශීය සම්පත් භාවිතා කිරීම මගින්, රජයේ පනවන ප්‍රතිපත්ති නීති රීති අනාදිය පිළිපැදීම මගින් ව්‍යාපාර වලට පුළුවන් රජයට ඒ අරමුණු ඉටු කරගන්න හොඳ දායකත්වයක් දෙන්න. ඒ වගේම සේවා නියුක්තියට දායක වීම, පරිසරයට වන හානි අවම කිරීම, මෙන්න මේ කියන කාරණා වලින් රජයේ අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාර වලට දායකත්වය සපයන්න පුළුවන්. දැන් මම හිතන්නේ අපේ දූල පුතාලට තේරෙනවා අර අරමුණු ඉටු කරගන්න කොහොමද ව්‍යාපාර දායක වෙන්නේ කියලා. එහෙනම් දෙගොල්ලෝ අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. බලමු අපි ඊළඟ කොටස. අපි කතා කරා අර ප්‍රතිපත්ති සම්පාදකයෙකු වශයෙන් කොහොමද ව්‍යාපාර වලට බලපෑම් කරන්න කියලා. මම කියවනේ ඉදිරියේදී අපි කතා කරනවා කියලා. ඔන්න දැන් අපිට කතා කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එතකොට රජයක් විදිහට ව්‍යාපාර පාලනය කිරීම සඳහා නැත්නම් ව්‍යාපාර වලට බලපෑම් කිරීම සඳහා ප්‍රතිපත්ති ගණනාවක් තියෙනවා. නමුත් අපේ දූල පුතාලට අපේ විෂය නිර්දේශය කතා කරන්න තියෙන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්ති දෙක සම්බන්ධයෙන් විතරයි. එතකොට දුවේ පුතේ අපි ඉස්සෙල්ලම කතා කරනවා ෆිස්කල් ප්‍රතිපත්තිය ගැන. ෆිස්කල් ප්‍රතිපත්තියට අනුව ව්‍යාපාර පවත්වාගෙන යාමේ වැදගත්කම. එතකොට පුතේ මේ ෆිස්කල් ප්‍රතිපත්තියේ ප්‍රධානම අරමුණ වෙන්නේ සාර්වාර්ථක ස්ථායීතාවය පවත්වාගෙන යාම. එහෙනම් සාර්වාර්ථක ස්ථායීතාවය පවත්වාගෙන යන්න රජයේ ආදායම නේද? රජයට ලැබෙන ආදායමත් රජයේ වියදමත් සමානව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අපි පෞද්ගලික ජීවිතයේදී වුණත් එහෙම නේද? අපිට ලැබෙන ආදායමට අනුව තමයි අපි අපේ වියදම් රටාව හැඩගස්ස ගන්න ඕනේ. ඔන්න පුතේ මේ තරාදියක මම මේක දාලා තින්නේ සාමාන්‍යයෙන් මේ ආදායම වියදම සමාන වෙන්න ඕනේ කියන අදහසින්. එහෙනම් ඔන්න අපි බලමු පුංචි වීඩියෝ පටයක් තියෙනවා. අපි ඒක නරඹලා යමු ඊළඟ කොටසට යන්න. අද උදෑසන පැවති අයවැය කතාවට එක්වමින් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ රාජ්‍ය ආදායමෙන් 92%ක් පමණ බදු ආදායමෙන් රැස් කරගත් බවයි. එමෙන්ම රජයේ වර්තන වියදමෙන් 39%ක් පමණ ණය සඳහා පොලී ගෙවීම වෙනුවෙන් වෙන් කළ බවද එතුමා පවසන ලදී. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයාගෙන් අප කළ විමසීමකදී එතුමන් පවසා සිටියේ රටේ පවත්න ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් වැඩි පරිශ්‍රමයක් රජයට මෙන්ම ව්‍යාපාරිකාංශයටද දැරීමට සිදුවන බවයි. ඒ සඳහා වර්තමානයේ පවත්නා ප්‍රතිපත්තිමය පොලිය අනුපාතික එලෙසින්ම තබා ගැනීමට මහ බැංකුව කටයුතු කරන බවද වැඩිදුරටත් පවසා සිටින ලදී. දැන් අපි දූල පුතාලා දැක්කා ඒ වීඩියෝ එකේ ප්‍රවෘත්ති විකාශයක උපුටාගත්ත කොටසක් ගියේ. ඒකෙදි කියනවා නේද කොහොමද මේ තීරණවලට බලපෑම් ඇති වෙලා තියෙන කියලා. බදු අය කරපු විදිහක් ගැන කිව්වා නේද? ඒවා සීමාවල් අඩු වැඩි කිරීම ගැන කිව්වා. සහන දෙන්න ඕන කොහොමද දෙන්න පුළුවන් වෙලාද බැරි වෙලාද කියන ඒවා ගැන කිව්වා. අන්න ඒ විදිහට තමයි රජය ව්‍යාපාරවලට කරන බලපෑම් මේ රාජ්‍ය ආදායමට බලපාන්නේ. ඊටර පුතේ රජයේ තියෙන ආදායම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට බෙදලා වර්ග කරන්න පුළුවන්. එකක් තමයි රජය විවිධ බදු පනවලා ආදායම් ලබා ගන්නවා. ඒ වගේම ඒ බදු වලට අමතරව වෙනත් මාර්ග වලින්, ඒ කියන්නේ බදු නොවන ආදායම් වශයෙන් උත් විවිධ ආදායම් රැස් කර ගන්නවා. එහෙනම් ඔන්න ඔය ප්‍රධාන ක්‍රම දෙකකින් මොනවද ක්‍රම දෙක රජයේ ආදායම් රැස් කරන බදු ආදායමත් බදු නොවන ආදායමත්. ඔය දෙකෙන් තමයි රජයේ ආදායම් රැස් කරගන්නේ. එහෙනම් පුතේ මම නැවත මතක් කරොත් අපි දැන් මේ පාඩමේ ඉන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආදායම් වියදම ගැන කතා කරද්දී රාජ්‍ය ආදායම ගැන තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. අපි බලමු දුවේ පුතේ
කොහොමද මේ රාජ්‍ය ආදායමේ සංයුතිය හැදිලා තියෙන්නේ කියලා. මම කියවනේ වැඩිපුරම තියෙන බදු ආදායම කියලා. එතකොට අපි මේ ආසන්නතම අවුරුද්දේ මහා බැංකු වාර්තාවේ විස්තර තමයි ඔයාලට දක්වලා තියෙන්නේ. එතකොට බලන්න දූල පුතාලට පේනවා ওই තැඹිලි පාට වර්ණයෙන් පේනවා 92% අපේ රටේ තියෙන්නේ මුළු ආදායම ගත්තොත් බදු ආදායම. එතකොට ඒ 92% වෙන බදු ආදායම ඇතුලේ අපේ දූල පුතාලට පේනවා මම අර පහලින් දක්වලා තියෙනවා එකතු කළාගේ මත බදු VAT value added tax 23%යි. ඊට පස්සේ තියෙනවා ආදායම් බදු 23%යි කියලා. එතකොට ආදායම් බදු 23%යි එකතු කළාගේ මත බදු 23%යි කියන්නේ පුතේ මෙන්න මේ බදු ආදායම ඇතුලේ තියෙන වැඩිම දායකත්වයක් සපයන බදු වර්ග දෙක. එතකොට දූල පුතාලගෙන් ඇහුවොත් මොනවද රාජ්‍ය ආදායමෙන් බදු ආදායම තුල වැඩිම දායකත්වයක් දක්වලා තියෙන බදු වර්ගය කියලා සමාන ප්‍රතිශතයන් තියෙන දෙකක් තියෙනවා. ඔන්න මේ දෙක තමයි ඒ දක්වලා තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ අපිට තියෙනවා බදු නොවන ආදායම. මේ බදු නොවන ආදායම කියන එකේදී 8% ප්‍රතිශතයක්. ඒ කියන්නේ මුළු ආදායම 100ක් කියලා ගත්තොත් ඒකෙන් 8%ක් තමයි බදු නොවන ආදායම් වශයෙන් රැස් කරගෙන තියෙන්නේ. එහෙනම් මේ බදු නොවන ආදායම් ඇතුලේ බදු නොවන ආදායම් කියන එක ඇතුලේ වැඩිම දායකත්වයක් තියෙන පුතේ ගාස්තු සහ අය කිරීම වලින්. එහෙනම් ගාස්තු හා අය කිරීම වලින් තමයි වැඩිම දායකත්වයක් දක්වන්නේ බදු නොවන ආදායම් වලට. එහෙමනම් පුතේ අපි ඔය සාකච්ඡා කරේ රාජ්‍ය ආදායම කොහොමද බෙදිලා ගිහිල්ලා තියෙන්නේ මුළු ආදායම වශයෙන් ගත්තාම බදු ආදායම වශයෙන් කොච්චර ප්‍රමාණයක්ද බදු නොවන ආදායම වශයෙන් කොයි වගේ ප්‍රමාණයක්ද කියන එක. හොඳයි. ඔන්න තවදුරටත් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් අපි මේ බදු වර්ග කරනකොට පුතේ අපි ගන්න ප්‍රධාන වර්ගීකරණයක් තමයි බදු වර්ග කරන පදනමක් තමයි ඍජු බදු සහ වක්‍ර බදු කියලා. එහෙනම් ඍජු බදු කියලා කියන්නේ මොනවද වක්‍ර බදු කියන්නේ මොනවද කියන එකට උදාහරණ තියෙනවා. දැන් පුද්ගල ආදායම් බදු, සමාගම් බදු, රඳවා ගැනීමේ බදු, ප්‍රාග්ධන ලාභ බද්ද නේද? ඒවා ගත්තාම ඔන්නවා ඍජු බදු. ඊට පස්සේ තියෙනවා වක්‍ර බදු කියලා. වක්‍ර බදු යටතට වැටෙන ඒවා උදාහරණ කීපයක් මම දක්වලා තියෙනවා. එකතු කළාගේ මත බදු, ඒ වගේම රේගු බදු, නිෂ්පාදන බදු කියලා. දැන් මගේ දූල පුතාට ප්‍රශ්නයක් එනවනේ මෙයා මේ කියනවා ඍජු බදු වක්‍ර බදු කියලා. එතකොට මොනවද ඍජු බදු වක්‍ර බදු කියන්නේ කියලා නේද? අපි යමු ඊළඟට මොනවද ඍජු බදු වක්‍ර බදු කියලා කියන්නේ කියන එක ගැන කතා කරන්න. දැන් ඍජු බද්දක් කියලා කියන්නේ පුතේ ඔයගලන්ට නිර්වචනයක් ඔන්න පේන තියෙනවා. පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරික ආදායම මත හෝ වත්කම් මත අය කරන ගෙවන පුද්ගලයා විසින්ම දැරිය යුතු බදු ගෙවන පුද්ගලයාට පීඩනයක් ඇතිවන බදු ඍජු බදු නම් මේ. අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. එතකොට මේ ඍජු බදු කියන ඒවා පුතේ ගෙවන්න ඕන යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ හෝ ආයතනයේ ආදායම හෝ ධනය මත තමයි මේ බද්ද අය කරන්නේ. එයා විසින්ම තමයි මේ බදු බර දරන්න ඕනේ. එතකොට මොකද්ද මේ පීඩනයක් ඇති කරනවා කියලා කියන්නේ? මගෙන් බද්දක් අය කරනකොට මමම මේ බද්ද ගෙවනවා නම් අපි සරලව කිව්වොත් මගේ සාක්කුවේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් තමයි ওই බදු මුදල් ටික ගෙවෙන්නේ. එතකොට මට ඒක දැනෙනව නේද? පොඩි පීඩනයක් නේ මගෙන් කොටසක් යනව නේද අනේ කියලා පොඩි හැඟීමක් අපිට එනවා. ඒ පීඩන ඒ හැඟීම එන්නේ ඍජු බදු වලදී. තේරුණාද? එතකොට පුතේ වක්‍ර බදු කියලා කිව්වහම භාණ්ඩ හා සේවා මත අය කරන බදු බර වෙනත් පාර්ශවයකට විතැන් කරන්න වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. ගෙවන පුද්ගලයාට පීඩනයක් ඇති නොවන ආකාරයේ බදු වක්‍ර බදු නම් වේ. එතකොට බදු අය කරනවා තමයි පුතේ. බදු අය කරාට ඒ පාරිභෝගිකයාගෙන් අය කරන බද්ද පාරිභෝගිකයාට ඍජුවේ දැනෙන්නේ නැහැ අනේ මෙන්න අපි බදු ගෙවනවා කියලා. හැබැයි ව්‍යාපාරිකයා ඒක ඍජුවේ ගෙවන්නේත් නැහැ. නමුත් රජය ඒ බදු අය කරගන්නේ ව්‍යාපාරිකයාගෙන්. තේරුණාද? අපි තුන් දැන් රජය වැට් බද්ද කියලා හිතන්නකෝ එකතු කළාගේ මත බද්ද. ඒ එකතු කළාගේ මත බදු රජය අය කරගන්නේ ව්‍යාපාරිකයාගෙන්. ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ඒ බදු ප්‍රමාණය භාණ්ඩයේ මිලත් එක්ක එකතු කරලා පාරිභෝගිකයාට පවරනවා. නේද? ඒක තමයි කියන්නේ පාරිභෝගිකයාට විතැන් කරනවා. වෙනත් පාර්ශවයකට විතැන් කරන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරිකයා මේක ගෙව්වට එයාට ලොකු පීඩනයක් මේකෙන් දැනෙන්නේ නැහැ. මොකද එයා ව්‍යාපාරිකයා ගෙවන බද්ද පාරිභෝගිකයාගෙන් අය කරලා තමයි ගෙවන්නේ. ඒ නිසා තමයි කියන්නේ ගෙවන පුද්ගලයාට පීඩනයක් ඇති නොවන ආකාරයේ බදු කියලා. එහෙනම් ඔන්න දුවේ පුතේ අපි දැන් බදු ගැන කතා කරා. මොනවද බදු කියන්නේ කියලා කතා කරා. ඒ බදු කොහොමද මොන වගේ බදුද තියෙන්නේ කියන එක ගැන කතා කරා. එතෙන්දී අපි කතා කරේ ඍජු බදු සහ වක්‍ර බදු ගැන. අපි උදාහරණ කලින් කතා කරා. අපි දැන් පැහැදිලි කරගත්තා ඍජු බදු කියලා කියන්නේ මොනවද? වක්‍ර බදු කියලා කියන්නේ මොනවද කියලා. ඊගාවට පුතේ තව වර්ගීකරණයක් තියෙනවා. මෙන්න මේකත් දරුවෝ පටලවා ගන්න. ඒ නිසා මම හිතුවා මේකත් අද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනි කියලා. බදු පදනම හා බදු ප්‍රතිශතය අනුව බදු වර්ග. අපි බලමු එකක් අනුක්‍රමික බදු.
උදාහරණයක් දීලා තියෙනවා ආදායම් බදු කියලා. හැබැයි දුවේ පුතේ ඔන්න ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ අනුක්‍රමික බදු ප්‍රතික්‍රමික බදු සමානුපාතික බදු කියලා තමයි බදු වර්ග කරන්නේ. මේ බලන්න පුතේ බදු පදනම හා බදු ප්‍රතිශතය. එහෙනම් අපි බලන්න ඕනේ අපි බදු පදනම වශයෙන් ගන්නෙ මොකද්ද? ඒ කියන්නේ මොනවා පදනම් කරගෙනද මේ බදු අය කරන්නේ? ඒ වගේම ඒ අය කරන බද්දේ ප්‍රතිශතය කොයි වගේද? තේරුණා නේද? බදු ආදායමත් බදු ප්‍රතිශතයක්. එතකොට බදු පදනම වශයෙන් අපි ගත්තොත් ආදායම් බදු. හොඳට මතක තියාගන්න. ආදායම් බදු අය කරන්නේ ආදායම මත. ඒ නිසා මම පුද්ගලයෙකුගේ ආදායම අනුව ගත්තොත් එහෙනම් මොකද්ද බදු පදනම වෙන්නේ? පුද්ගලයෙක් ලබන ආදායම. ඒ පුද්ගලයාගේ ආදායම අනුව ගත්තොත් ආදායම් බදු කියලා කියන්නේ අපි දන්නවා මුලදී ආදායම වැඩි වෙන්න නේද? ටිකෙන් ටික අය කරන බදු ප්‍රතිශතය 100න් 4 වැඩි වෙගෙන යනවා. එහෙනම් එකම දිශාවට මේ විචල්යන් දෙකම එකම දිශාවට ගමන් කරන ආකාරයේ බදු නේද? බදු ප්‍රතිශතයත් වැඩි වෙනවා, බදු ආදායමත් වැඩි වෙනවා. ඒ වගේ බදු වලට අපි කියනවා අනුක්‍රමික බදු කියලා. ඒකයි එතකොට ආදායම් බද්ද උදාහරණයක් වෙන්නේ. එහෙනම් ඊළඟට තියෙනවා පොතේ ප්‍රතික්‍රමික බදු අරගේ අනිත් පැත්ත. එහෙනම් මොකද්ද සම්බන්ධය? විචල්්‍ය දෙක අතර පරස්පර සම්බන්ධයක්. එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. ප්‍රතික්‍රමිකයි. එතකොට ඒකට මම උදාහරණ දාලා තියෙන්නේ එකතු කළාගේ මත බදු කියලා. ඔන්න දැන් අපේ දරුවෝ පටලවා ගන්නවා එකතු කළාගේ මත බදු අය කරන්නේ භාණ්ඩයෙන් මිලෙන් කියලා. මම පැහැදිලිව කිව්වා අපි බදු පදනම විදියට සාකච්ඡා කරන්නේ නැත්නම් බදු පදනම විදියට සලකන්නේ පුද්ගලයෙක්ගේ ආදායම කියලා. එතකොට හිතන්න පුතේ කවුරු හරි කෙනෙක් රුපියල් 1000ක ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ක භාණ්ඩයක් මිලදී ගන්නවා. ඒ භාණ්ඩය ඇතුලේ 100ට 10ක බදු තිබුණොත් රුපියල් 10 භාණ්ඩය ඇතුලේ 100ක බදු තියෙනවා නම් 10 ආදායම ලබන පුද්ගලයා 10 භාණ්ඩය ගත්තාම 100ට 10ක් තමයි යාගේ බදු ප්‍රතිශතය. දැන් රුපියල් 2000ක ආදායමක් ලබන කෙනෙකුත් ඒ භාණ්ඩෙම මිලදී ගන්නවා. එතකොට දුවේ පුතේ 2000 ආදායම තියෙන කෙනත් ඒ භාණ්ඩයට ගෙවන්නේ රුපියල් 100ක බද්දක් තමයි. එහෙනම් 1000න් රුපියල් 100ක් කියලා කියන්නේ 100ට 10 වුණාට 2000න් රුපියල් 100ක් කියලා කියන්නේ 100ට 5යි. තේරුණා නේද? ආදායම අඩු කෙනා ගෙවනකොට බද්ද එයාට අඩු ආදායමක් වැඩි බදු ප්‍රතිශතයක්. ආදායම වැඩි කෙනෙක් ඒ බද්දම ගෙවනකොට එයාගේ ආදායම වැඩි. ඒ නිසා එයා ගෙවන්නේ අඩු බදු ප්‍රතිශතයක්. ඒ අනුව ගත්තාම ඔන්න එකතු කළාගේ මත බද්ද හේවත් වැඩි බද්ද අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රමික බද්දක් කියලා. මතක තියාගන්න ඕන දේ තමයි බදු පදනමයි ප්‍රතිශතයයි අනුව තමයි මේක අනුක්‍රමිකද ප්‍රතික්‍රමිකද කියලා තීරණය වෙන්නේ. එහෙනම් අන්තිම එක තමයි සමානුපාතික බදු. සමානුපාතික බදු කියන්නේ ආදායම නැත්තම් බදු පදනම කොච්චර වෙනස් වුණත් බදු ප්‍රතිශතය නොවෙනස්ව තියෙනවා නම් අපේ දූල පුතාලා දන්නවා ආදායම් බද්ද 104න් 4 වැඩි වෙගෙන ගිහලා යම් සීමාවකින් පස්සේ 124ට එනවා. ඒ 124න් පස්සේ කොච්චර වැඩි වුණත් ආදායම කෙනෙක්ගේ ආදායම මෙතනින් එහාට කොච්චර වැඩි වුණත් එයාගෙන් ගන්න බදු ප්‍රතිශතය වෙන්නේ 124 විතරයි. අන්න එහෙනම් ඒක අපිට කතා කරන්න පුළුවන් උපරිම සීමාව වෙන්නේ ආදායම් බද්ද සමානුපාතික බදු කියලා. එහෙනම් පුතේ අපි ඔන්න බදු පදනම් දෙකක් කතා කරා. ඍජු බදු වක්‍ර බදු කියලා කතා කරා. ඊළඟට අනුක්‍රමික බදු ප්‍රතික්‍රමික බදු සමානුපාතික බදු කියලා කතා කරා. මේක ගොඩාක් දරුවන්ට ගැටලුවක් තියෙන තැනක් නිසා අපි විශේෂයෙන් කතා කරා. මම හිතන්නේ පැහැදිලිව තේරෙන්නේ නැති අපේ දූල පුතාලට. එහෙනම් පුතේ එක පැත්තක් අපි කතා කරලා ඉවරයි. ඔන්න අපි යනවා අනිත් කොටසට රාජ්‍ය වියදම. එහෙනම් ආදායම ලැබුණා වගේම වියදමක් තියෙන්න ඕනේ. හැබැයි මගේ පුතේ අපේ රටේ ආදායම ලැබිලා වියදම් කරනවා නෙමෙයි. අපි වියදම මුලින් ඇස්තමේන්තු කළා තමයි ඒකට ආදායම් හොයාගන්නේ. නේද? දැන් අපේ දූල පුතාලා දකින්නද හෙට අනිද්දා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට භාජන නේද කතානායකතුමා කියනවා මීළඟට තියෙන්නේ අයවැය කතාව ගරු මුදල් ඇමතිතුමා කියලා. එතකොට අපේ මුදල් ඇමතිතුමා ගරු කතානායකතුමනි කියලා පටන් අරගෙන අර අයවැය කතාව කියාගෙන යන කොහොමද මොන ශේෂ්ත්‍රවලටද මොන ශීර්ෂවලටද වියදම් දරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වියදම් දරන්න අවශ්‍ය ආදායම අපි කොහොමද රැස් කරගන්නේ කියලා. හැබැයි ඉතින් අපේ රටේ නම් ආදායමට වඩා වියදම මොකද වෙලා තියෙන්නේ? ආදායම අඩුයි වියදම වැඩි. ඒ නිසා අර අතිරේක කොටස පියව ගන්න අපි මොකද කරන්නේ? ණය ලබා ගන්නවා. එහෙනම් මෙන්න මේ රාජ්‍ය වියදම වර්ග කරනවා පුතේ අපි කොටස් දෙකකට වර්තන වියදමයි ප්‍රාග්ධන වියදමයි කියලා. ඒක දැන් ඔයාලගේ ගෙදර තාත්තගේ ආදායම ගැන හිතන්නකෝ. තාත්තා ගන්න ආදායමෙන් යම් කොටසක් වියදම් කරනවා. ඒ වියදම් කරනකොට තාත්තා වියදම් කරන්නේ දැන් අම්මා කියනවා හවසට සීනි ගේන්න, හාල් ගේන්න, පොල් ගේන්න නේද?
ඊට පස්සේ ලුණු ඉවරයි, කිරිපිටි පැකට් එක ඉවරයි, දරුවට ඉස්කෝලේ යන්න සල්ලි ඕන, පොත් ටික ඉවර වෙලා ඔන්න ඔය ටිකට තාත්තා මාසෙ පඩියෙන් ගාණක් දෙනවා. ඊට පස්සේ අම්මා මොකද කියන්නේ? අපි තමයි හැමදාම මේ කබල් පුට් සයිකලේ යන්නේ, මේ මෝටර් බයිසිකලේ යන්නේ. බලන්න අර මිනිස්සු කොච්චර හොඳ කාර් එකක යනවද? මම ඔයාට හැමදාම කියනවා ගෙයක් හදමු කියලා, ඉඩමක් ගමු කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ නේ කියලා. අම්මා පටන් ගත්තාම තාත්තට මොකද කරන්නේ? අර ආදායමෙන් කොටසක් ඒවටත් වෙන් කරන්න යනවා. එහෙනම් ඕගොල්ලන්ගේ තාත්තා හැමදාම නේද හැම මාසෙම දරන වියදනුත් තියෙනවා. එහෙම නැතුව කාලයකට විතරක් දරන, සමහර වෙලාවට ජීවිත කාලයටම එකපාරක් දරන වියදනුත් තියෙනවා. රජයේකුත් එහෙමයි පුතේ. නේද? රජයේ දැන් අපි ජනතාව වශයෙන් අපේ තාත්තා රජයේනේ. එතකොට රජයේ අපි වෙනුවෙන් දරන වියදම් කොටස් දෙකකට බෙදනවා. වර්තන වියදමයි ප්‍රාග්ධන වියදමයි කියලා. එහෙනම් වර්තන වියදම කියලා කියන්නේ පුතේ අර තාත්තා එදිනෙදා ගෙදර වියදම් දරන්න වගේ රජයේ තියෙන කටයුතු ඒ විදිහටම පවත්වාගෙන යන රජයක් දරන වියදම් වලට අපි කියනවා වර්තන වියදම් කියලා. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම කියලා කියන්නේ දීර්ඝ කාලින ප්‍රතිලාභ අපේක්ෂාවෙන් රජයක් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් දරනු ලබන වියදම. ඔන්න අපි වර්තන වියදම ගැන කතා කරනවා. රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරක් තුල නැවත නැවත ආපහු දරන්න වෙනවා. දැරිය යුතු වියදම් ය. මේවා පුනරාවර්තන නැවත දරන්න ඕනේ. පුනරාවර්තන වියදම් ලෙසද හැඳින්වෙන්නේ. එහෙනම් ඔන්න පුතේ ඒවට උදාහරණ කීපයක් දීලා තියෙනවා. වැටුප් හා වේතන නේ. දැන් අපි රාජ්‍යයේ ගුරුවරු විදියට අපිට හැම මාසෙම වැටුපක් ගෙවනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් හා වේතන රජය ගෙවනවා. ඒ වගේම මං කිව්වා අර ආදායමට වඩා වියදම වැඩි නිසා ණය ගන්න ඕනේ කියලා. නිකන් ණය දෙන්නේ නැහැ නේ අපිට. ඒ ණය වලට අපි පොලියක් ගෙවන්න ඕනේ. අන්නේ පොලී ගෙවීම තියෙනවා. ඊට අමතරව අපි මං කලින් කතා කරා අර ආදායම් නැති අයට අඩු අයට විවිධ සහන ආධාර විවිධ ක්‍රමවේද වලින් ඒගොල්ලන්ට සහනයක් සලසන්න ඕනේ කියලා. ආන්නේ විදියට කුටුම්බංශය වෙත කරන වෙනත් පැවරුම් තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේ වර්තන වියදම සකස් වෙලා තියෙන්නේ කියලා. ඊට කලින් අපි ප්‍රාග්ධන වියදම කියන එකත් පොඩ්ඩක් කතා කරලිමු පුතේ. ප්‍රාග්ධන වියදම කියලා කියන්නේ රජයක් විසින් දිගු කාලීන ආයෝජන සඳහා දරන වියදම් ප්‍රාග්ධන වියදම් නම් මේ දීර්ඝ කාලීන ආයෝජන සඳහා නේද? මහා මාර්ග ඉදිකිරීම, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ඊළඟට පාලම් ඉදිකිරීම, ඔන්න ඔය වගේ විශාල මහා පරිමාණ දිගු කාලීන ව්‍යාපෘති වලට දරන වියදම් වලට අපි කියන්නේ ප්‍රාග්ධන වියදම කියලා. හරි පුතේ. ඔන්න තියෙනවා අපේ රටේ වර්තන වියදම කොහොමද හැදිලා තියෙන්නේ කියලා නේද? අපිට හරි කනගාටුයි. බලන්න අපේ රටේ වර්තන වියදමෙන් වැඩිම කොටසක් 39ක්. හරිද? 39ක් තියෙන්නේ අපේ දූල පුතාලට පේනවා පොලී ගෙවීම. එහෙනම් ගනිපු ණයවලට පොලී ගෙවන එක තමයි අපි වැඩිපුරම කරලා තියෙන්නේ. ඊළඟට වැටුප් හා වේතන 30%යි. වැටුප් රාජ්‍ය සේවකයන්ට වැටුප් හා වේතන ගෙවන්න තමයි 30%ක් වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ බලන්න අපි කොච්චර කනගාටු වෙන්න ඕනද? අපේ තියෙන මුළු වියදමෙන් අපි 3න් එකකටත් වැඩිය කරන්නේ ණයට අරගෙන ණයවලට පොලී ගෙවන එක තමයි වැඩිපුර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා කුටුම්බංශය වෙත පැවරුම් 18%යි, රාජ්‍ය සංස්ථා වෙත පැවරුම් 4%යි, අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා 9%යි කියලා. ඉතින් දුවේ පුතේ ඕගොල්ලෝ විභාගයේදී ඔයාගෙන් අහන්න පුළුවන් මේ වර්තන වියදමෙන් වැඩිම වියදමක් තියෙන අපේ දූල පුතාලා දන්නවා 31 ඉඳලා 40 වෙනකන් තියෙන හිස්තැන් පුරවන ප්‍රශ්න. ඒවයි අහන්න පුළුවන් මේකෙන් වැඩිම ප්‍රමාණයක් දරලා තියෙන්නේ මොන ආකාරයේ වියදම් වලටද කියලා. එහෙනම් දූල පුතාලා දන්නවා පොලී ගෙවීම වලට තමයි වැඩිම දායකත්වයක් දක්වලා තියෙන්නේ. හැබැයි දුවේ පුතේ මේවා අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒකට ඔයාලා මහ බැංකු වාර්තාව පරිශීලනය කරන්න ඕනේ. දැන් අපේ දරුවන්ට ඉස්කෝලේ පුස්තකාලෙත් මහ බැංකු වාර්තාව තියෙනවා. නැත්නම් තාක්ෂණය භාවිතා කරලා අන්තර්ජාලය ඔස්සේ මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ තොරතුරු ලබා ගන්න. ඊළඟට පුතේ මේ රජය ව්‍යාපාරات එක්ක කටයුතු කරගෙන යනකොට ව්‍යාපාර වලින් දේවල් ලබා ගන්නවා වගේම ව්‍යාපාර වලටත් මොනවා හරි සහන ටිකක් දෙන්න ඕනේ. අන්නේ දෙන සහන තමයි මේ තියෙන්නේ නේද? බදු පහසුකම් දෙන්න ඕනේ, බදු දිරිගැන්වීම් දෙන්න ඕනේ, මූල්‍ය පහසුකම් සපයන්න ඕනේ නේද? ණය ගන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒවට අය කරන පොලිය පුළුවන් නම් අඩු කරලා දෙන්න ඕනේ. ඒවා තමයි මූල්‍ය පහසුකම්. ඊට පස්සේ විදේශ විනිමය පහසුකම්. විදේශ රටවල් එක්ක ගනුදෙනු කරනවා නම් ආනයන අපනයන කටයුතු වලට ඒ වගේ පහසුකම් සපයන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන විවිධ ආයතන වලින් අපි කාර්මික සංවර්ධන මණ්ඩලය නේද? ජාතික ව්‍යාපාර මධ්‍යස්ථානය, මෝස්තර මධ්‍යස්ථානය, ඒ වගේ ප්‍රමිති ආයතන, ඒ වගේ විවිධ ආයතන වලින් විවිධ පහසුකම් ලබා දෙනවා. ඊට පස්සේ අපි කලින් කතා කරා යටිතල පහසුකම්. මෙන්න මේ වගේ පහසුකම් වලින් තමයි රජය ව්‍යාපාරවලට උදව් කරන්නේ.
දැන් අර අපි කලින් කතා කරා පුතේ බදු දිරිගැන්වීම ලබා දෙනවා කියලා. බදු පහසුකම් ලබා දෙනවා කියලා. ඒ බදු පහසුකම් බදු දිරිගැන්වීම ලබා දෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ බදු සහන. සහනයක් දෙනවා කියලා කියන්නේ පොඩි උදව්වක් කරනවා වගේ හැඟීමක් නේද? එහෙනම් රජය මොකද්ද බදු සහනයක් දෙනවා කියලා කියන්නේ ගෙවන්න ඕන බදු ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා දෙනවා. අපි දැක්ක පහුගිය කාලේ යම් බදු එහෙම අඩු කිරීම කරා. එහෙනම් බදු ගෙවන්න ඕන ප්‍රමාණය අඩු කරනවා නම් ඒකට කියනවා බදු සහනයක් කියලා. ඔන්න පුතේ ඊළඟ එක තියෙනවා බදු විරාම. මොනවාද බදු විරාමයක් කියලා කියන්නේ? යම් කාල සීමාවක් තුල බදු අය කරන එක නතර කරලා තියෙනවා නේද? අපි දකිනවා රූපවාහිනී දැන්වීම් වලත් වැඩසටහනක් යනකොට අර වෙළඳ දැන්වීම යන්න කලින් කියනවා මද විරාමයක් කියලා නේද? ඊට පස්සේ විරාමයේ යන කාලයේදී වැඩසටහන නැහැ. ආපහු ටිකක් වෙලා ගිහලා විරාමයකින් පසු යලිත් කියලා තමයි පටන් ගන්න. එහෙනම් ඔන්න රජය යොදා ගන්න පොඩි උපක්‍රමයක් තියෙනවා මේ බදු ගෙවන්නේ නැති අයව බදු ව්‍යුහයට එකතු කරගන්න. මොකද්ද මේ උපක්‍රමය? ඔය වගේ විරාමයක් දෙනවා මෙන්න මේ කාල සීමාවෙදී අපි ඔයාලගෙන් බදු අය කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කාලයේදී ව්‍යාපාරිකයන්ට පුළුවන් කැමතිනම් බදු ව්‍යුහයට එකතු වෙලා රජයට සහයෝගයක් දෙන්න. එහෙනම් ඒ කාලය ඇතුළතදී බදු අය කරන්නේ නැහැ. ඒකට කියනවා බදු විරාම කියලා. ඊළඟ එක තමයි මගේ පුතේ බදු ප්‍රතිදාන. හරිද? දැන් අපේ දරුවෝ දන්නවා ප්‍රති කියන්නේ නැවත, දාන කියන්නේ දෙනවා. එහෙනම් බදු ප්‍රතිදාන කියන්නේ එක වතාවකදී අය කරගන්න බද්දක් නැවත වතාවකදී ආපහු ඒ අය කරපු පාර්ශ්වයටම ලබා දෙනවා. මම ඒක උදාහරණකින් පැහැදිලි කරන්නම්. විදේශීය රටවල් වලින් අමුද්‍රව්‍ය ගෙන්නලා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරලා අපනයනය කරන ව්‍යාපාර තියෙනවනේ පුතේ. උදාහරණයක් විදිහට අපි ඇඟලුම්නේ විශාල වශයෙන් අපනයනය කරන්නේ. එතකොට ඇඟලුම් නිෂ්පාදනය කරන්න අවශ්‍ය රෙදිපිලි අපි විදේශීය රටවල් වලින් ගෙන්නනවා. එතකොට ඒ යෙදවුම් මත බදු අය කරනවා. රෙදි ටික ගෙනල්ලා මේදී මහලා ඇඳුමක් හදලා ඒ හදපු ඇඳුම අපනයනය කරනවා. ඒ අපනයනය කරන ඇඳුමේ වටිනාකමටත් පුතේ ඔන්න බද්දක් අය කරනවානේ. එහෙනම් ඇඳුමේ වටිනාකමට අය කරන බද්දෙන් අර ඒ ඇඳුම මහන්නගෙන ආපු යෙදවුම් වල වෙනුවෙන් අය කරපු බදු ප්‍රමාණය අඩු කරලා තමයි ඇඳුමට බද්ද අය කරන්නේ. ඔන්න ඕක තමයි අපි බදු ප්‍රතිදාන කියලා කියන්නේ. එහෙනම් බදු සහන බදු දිරිගැන්වීම දෙන්න පුළුවන් අවසාන අවස්ථාව බදු නිදහස් කිරීම නේද? ඕනෙම නෑ ඔයාගෙන් බදු කියලා ගෙවන්න මෙපා කියලා අත්හැරලා දානවා. ඒකට කියනවා බදු නිදහස් කිරීම කියලා. එහෙනම් දුවේ පුතේ බදු පහසුකම් බදු දිරිගැන්වීම දෙන ආකාර 4ක් ගැන අපි සාකච්ඡා කරා. ඊළඟ පුතේ බදු මේ දිරිගැන්වීම දෙන්න ඇයි මෙහෙම සහන දෙන්නේ? ඇයි ව්‍යාපාරිකයන්ට මෙහෙම උදව් කරන්නේ බදු වශයෙන් කියන එකට බදු දිරිගැන්වීමේ අරමුණු ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි බලමු මොනවාද අරමුණු කියලා. එකක් තමයි දේශීය ආයෝජන දිරිගන්වන්න. දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න උනන්දුවක් ඇති වෙනවා අර බදු සහනයක් දුන්නාම. ඒ වගේම තමයි රැකියා අවස්ථා බිහි කිරීම. එනම් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර පටන් ගන්න උත්සාහ කරනකොට වැඩියෙන් ව්‍යාපාර ආරම්භ වෙනකොට රටේ රැකියා අවස්ථා බිහි කිරීම පහසු වෙනවා. ඊගාවට පුතේ දේශීය ව්‍යාපාරිකයෝ විතරක් නෙමෙයි අපේ රටේ විදේශීය රටවලුත් ඇවිල්ලා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. එහෙනම් මේ විදේශීය රටවල ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ගේ රටේ ව්‍යාපාර නොකර අපේ රටට එන්න හේතුවක් තියෙන්න බෑ. ඒ එක හේතුවක් තමයි අපේ රටේ බදු දිරිගැන්වීම දීලා තියෙන එක. එහෙනම් ඔන්න විදේශ ආයෝජන රට තුලට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි කතා කරේ ෆිස්කල් ප්‍රතිපත්තිය කොහොමද ෆිස්කල් ප්‍රතිපත්තිය ව්‍යාපාරවලට බලපෑම් කරන්නේ කියලා ඔන්න පැහැදිලි කරලා තියෙනවා. ආනයන මත බද්දක් අය කරොත් එහෙම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. හැබැයි ඒ වර්ගයේම භාණ්ඩයක් දේශීයවත් නිෂ්පාදනය වෙනවා නම් අර ආනයන වලට බදු අය කරාම දේශීය ව්‍යාපාරිකයෝ දිරිමත් වෙන්න පුළුවන් නේද? ව්‍යාපාර දෙකකට බලපෑම් දෙකක්. ආනයනික ව්‍යාපාරිකයන්ට අවාසි, දේශීය ව්‍යාපාරිකයන්ට වාසි. ඊළඟ දේශීය නිෂ්පාදන මත හෝ යෙදවුම් මත බදු අය කරොත් එහෙම නිෂ්පාදනයේ මිල වටිනාකම ඉහළ යන්න පුළුවන්. ඊළඟට දෙනවා යටිදල පහසුකම් වෙනුවෙන් වියදම් දැරීමෙන් ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. අපි ඒවා ඉස්සෙල්ලා සාකච්ඡා කරා. ඊට පස්සේ ව්‍යාපාරිකයන්ට සහන ආධාර ඊට පස්සේ බදු දිරිගැන්වීම වගේ දේවල් ලබා දුන්නාම ව්‍යාපාරිකයෝ තවත් දිරිමත් වෙනවා. ඊළඟට පුතේ අපිට තියෙනවා රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම. කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ව්‍යාපාරවලට බලපාන්නේ කියලා. මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ පුතේ ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ දේශීය ආර්ථිකය ඇතුලේ තියෙන මිල ස්ථායීතාවය පවත්වා ගැනීම නේද? භාණ්ඩ හා සේවාවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීම. හැබැයි පුතේ අපේ රටේ වර්තමානයේ නම් මේ මිල ස්ථායීතාවය කියන එක පවත්වාගෙන යන්න ටිකක් අපොහසත් වෙලා තියෙනවා මේ තියෙන වටපිටාවත් එක්ක. ඒ වගේම තමයි රටක මුදල් සැපයුම
මුදල් සැපයුම පාලනය කිරීම සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය. අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ නම් මුදල් සැපයුම ගැන දීර්ඝව කතා කරයි. එතකොට මුදල් සැපයුම පාලනය කරන්න තමයි මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ওই ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් අපි ආවේ දෙවෙනි ප්‍රතිපත්තියට මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කිරීමේදී නැත්නම් ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන උපකරණ තියෙනවා පුතේ. එතකොට ප්‍රධානම එකක් තමයි ප්‍රතිපත්තිමය පොලී අනුපාත. ඒ පොලී අනුපාත අඩු වැඩි කිරීම තුලින් රටේ ව්‍යාපාරවලට බලපෑම් කරන්න පුළුවන්. අපි දන්නවා අපේ දරුවෝ ප්‍රධාන පොලී අනුපාත වර්ග තුනක් තියෙනවා. නිත්‍ය, තැන්පතු පහසුකම් අනුපාතය, අපි කෙටියෙන් SDFR කියලා තියෙනවා, Standing Deposit Facility Rate කියන එක. දැන් මේ 2020 මාර්තු මාසයේ තියෙන තොරතුරු තමයි අපි ඇතුළත් කරලා තියෙන්නේ 5.5යි. නිත්‍ය ණය පහසුකම් අනුපාතය SLFR Standing Lending Facility Rate 6.5ක්. ඊට පස්සේ බැංකු පොලී අනුපාතය 9.5ක්. මේ වගේ බලපෑම් ඇති වෙන්නේ කොහොමද කියන එක අපි ඉදිරි වැඩසටහනකදී නැවත සාකච්ඡා කරමු. ඊළඟ දැන් පළවෙනි එක තමයි අපි කතා කරා පොලී අනුපාතය. එතකොට පොලී අනුපාත වර්ග තුනක් ගැන අපි සාකච්ඡා කරා. ඊළඟ තමයි පුතේ සංචිත අවශ්‍යතා වෙනස් කිරීම. සංචිත අවශ්‍යතා කියන එක මම කෙටියෙන් කිව්වොත් වාණිජ බැංකුවක් තමන්ගේ බැංකුවේ තියෙන තැන්පතු වලින් මහ බැංකුවේ යම් ප්‍රතිශතයක් අරන් තියලා තියන්න ඕන. අන්නේ තියෙන ප්‍රමාණයට තමයි අපි සංචිත අවශ්‍යතා කියලා කියන්නේ. ඒතර වර්තමානයේ 104ක් තමයි සංචිත අවශ්‍යතාවය තියෙන්නේ. ඊට අමතරව පුතේ විවෘත වෙළඳපොළ කටයුතු නේද? සුරකුම්පත්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම් කර වගේ සුරකුම්පත්, මිලදී ගැනීම, විකිණීම වගේ දේවල් වෙනවා. අන්න ඒකට අපි කියනවා විවෘත වෙළඳපොළ කටයුතු. එහෙනම් මේ සුරකුම්පත් විකිණීම, මිලදී ගැනීම මගින් ව්‍යාපාරවලට පුළුවන් බලපෑම් ඇති කරන්න. ඊළඟට වට්ටම් අනුපාත, ණය සීමා පැනවීම වගේ උපකරණත් මේ මුදල් සැපයුම පාලනය කිරීම සඳහා බලපානවා. එහෙනම් පුතේ ඔන්න අපි මේ අපේ පාඩමේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් ඉවරයි. මේ අවසාන කොටසට එන්නේ. මේකත් ඊටාම වැදගත්. අපිට පේනවා පොඩි පත්තරයකින් උපුටගත්ත කොටසක් මම ඔය දාලා තියෙන්නේ. පාම් පිටි මිශ්‍ර කරන ලද කහකුඩු තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට. නේද? මොකද කරලා තියෙන්නේ? පාම් පිටි වලට කහකුඩු මිශ්‍ර කළාද කහකුඩු වලට පාම් පිටි මිශ්‍ර කළාද දෙකම හොයාගන්න බෑ සමහර වෙලාවට. එහෙනම් පුතේ අපේ නිපුණතා මට්ටම තමයි පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් ව්‍යාපාර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය. එතකොට මෙයා මේ මොකද්ද කරලා තියෙන්නේ? විසමාචාරයක් භාණ්ඩ බාල කළා. මේ දවස්වල කහ හිඟියක් තියෙනවා. ඒ නිසා එයා මොකද කරන්නේ? වැඩිපුර ලාභ ගන්න ඕන නිසා පාම් පිටි ටිකකුත් කහවලට එකතු කරලා කහ කියලා විකුණනවා. ඔන්න වළක්වා ගැනීම තමයි මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න තමයි අපිට පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්නේ. එහෙනම් ඔන්න විස්තරාත්මකව අපිට තියෙනවා පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්න හේතු වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා බහුල වෙලා තියෙනවා නේද? විවිධ භාණ්ඩ වර්ග තියෙනවා. තරගකාරීත්වය වැඩි නිසා විසමාචාර වැඩි වෙලා තියෙනවා. නිදහස් වෙළඳාමත් එක්ක වෙළඳපොළ සංකීර්ණ වෙලා තියෙනවා. ගෝලීයකරණය නේද? ඕනම රටක භාණ්ඩයක් අපිට මිලදී ගන්න පුළුවන්. ඕනම රටක භාණ්ඩයක් අපිට ආපහු ඕනම රටකට විකුණන්න පුළුවන් අපේ රටේ භාණ්ඩ. ඊළඟට පරිසර දූෂණය වළක්වන්න පරිසර සංරක්ෂණ පනතනේ මේ වගේ පනත් නීති රීති ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් බලපෑම අවම කරගන්න තමයි අපිට පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්නේ. එහෙනම් පුතේ පාරිභෝගිකයෝ විදියට අපි ආරක්ෂා වෙන්න නම් අපි දැනගන්න ඕනේ අපිට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා නේද? අපිට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා. එහෙනම් පාරිභෝගිකයෝ විදියට අපිට තියෙන අයිතිවාසිකම් තමයි පාරිභෝගික අයිතිවාසිකම් කියලා කියන්නේ. ඒතර ඔන්න හතරක් තියෙනවා පුතේ. පළවෙනියටම තියෙනවා ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී අපි ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන අයිතියක් අපිට තියෙනවා. ඒ වගේම අපි මිලදී ගන්න භාණ්ඩ හා සේවා වලට අදාළ තොරතුරු ලබා ගන්න. මිල කීයද, නිෂ්පාදිත දිනය, නිෂ්පාදකයා කවුද? ඒ තොරතුරු ලබා ගන්න අපිට අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි අපි කැමති භාණ්ඩයක් තෝරගන්න අපිට අවස්ථාව අයිතිය තියෙන්න ඕනේ. සවන් යොමු කරවා ගැනීම. නේද? අපිට මොන හරි ගැටලුවක් ඇති වුණොත් ඊට අදාළ බලධාරීන්ගේ අවධානය අපි වෙතට ලබා ගැනීමේ අයිතිය අපිට තියෙනවා. හැබැයි පුතේ මෙන්න මේ හතර හඳුන්වලා දීලා තියෙන්නේ කවුද? ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච ජෝන් F කෙනෙඩි කියන මහත්මයා තමයි ඔය අයිතිවාසිකම් හතර හඳුන්වලා දීලා තියෙන්නේ. ඒවා විභාගෙදි වෙන වෙනම අහනවා. එහෙනම් බලමු තව අයිතිවාසිකම් හතරක් තියෙනවා. මූලික අවශ්‍යතා නේද? අපිට ආහාර, ඇඳුම්, පැළඳුම් වගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරගන්න අපිට අයිතියක් තියෙනවා. ඒ වගේම අපි යම් තැනකදී අපහසුතාවයකටපත් වුණොත් ඊට එරෙහිව වන්දි ලබා ගන්න නේද? අපිට ඒ දරන්න වෙච්ච පිරිවැය ආවරණය කරගන්න අපිට අයිතියක් තියෙනවා.
ඊළඟට පාරිභෝගික අධ්‍යාපනය ලබන්න හොඳ පාරිභෝගිකයෙක් වෙන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම ලබන්න අපිට අයිතියක් තියෙනවා. අපි මේ කරන්නේත් ඒක පුතේ මේවා ඕගලන්ට උගන්වලා අපි කරන්නේත් ඕගලන්ගේ පාරිභෝගික අධ්‍යාපනයට තියෙන අයිතිය සලසලා දෙන එක. ඊළඟට සෞඛ්‍යවත් පරිසරයක නේද? සෞඛ්‍යවත් පරිසරයක ජීවත් වෙන්න බැරි වටපිටාවල් ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා. ඒකට අපිට අයිතියක් තියෙනවා හොඳ සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වෙන්න. එහෙනම් මේ ටික හඳුන්වලා දීලා තියෙන පුතේ පාරිභෝගික ජාත්‍යන්තරයේ CI Consumer International කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් මේ තියෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම්. අයිතිවාසිකම් ගන්නවා වගේම අපිට තියෙනවා පුතේ වගකීම්. එහෙනම් මේ වගකීම් ඉටු කරොත් තමයි අපිට අයිතිවාසිකම් ටික දිනා ගන්න පුළුවන් වෙන්නේ. මොනවද වගකීම්? විචාරාත්මක දැනුවත් භාවය. අද රැයට කියනවා අද මධ්‍යම රාත්‍රී 12 සිට පාන් පිටි කිලෝක මිල රුපියල් 20කින් ඉහළට කියලා. උදේ පාන්දර 6ට අපි කඩේ ගියාම මුදලාලි පාන් ගෙඩිය රුපියල් 2කින් වැඩි කළා. අපි පාන් ගෙඩිය අරගෙන සද්ද නොකරනවද? නැත්නම් අපි මුදලාලිගෙන් අහන්න ඕනිද? මුදලාලි රෑ 12ට පිටිමිල වැඩි කරාම ඔයා රෑ 12න් පස්සේ පාන් පිටි ගත්ත කඩේ අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් මුදලාලි අර වැඩි කරපු රුපියල් 2 ආපහු අඩු කරනවා. ඒක තමයි අපි කියන්නේ විචාරාත්මක දැනුවත් භාවය. ඊට පස්සේ සක්‍රීය සහභාගීත්වය හෙවත් ක්‍රියාත්මක වීම. අපේ අයිතිවාසිකම් කඩ වෙන තැනක් තිබුණොත් අපි බය නැතුව ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමාජය ගැන සැලකිලා නේද? අපි අපේ ගැන වගේම අනිත් පාර්ශව ගැන හිතන්න ඕන අපි පරිභෝජන රටාවේදී. පුංචි කාලේ අපිට උගන්වන්නේ පුතේ කෙහෙල් ගෙඩියක් කෑම ලෙල්ල බිම දාන්න එපා කියලා. ඒ අපි සමාජය ගැන දක්වන සැලකිල්ල. ඊට පස්සේ සහයෝගීතාවය. පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගන්න ව්‍යාපාරිකයෝන්ගේ විසමාචාරවලට විරුද්ධ වෙන සාමූහිකව කටයුතු කරන්න ඕන. අපිට පුළුවන් පාරිභෝගික සමිතියක් ඒ වෙනුවෙන් පිහිටුවා ගන්න අපේ ග්‍රාම නිලධාරී කොට්ටාසය තුල. ඊළඟට දෙනවා පාරිසරික දැනුවත් භාවය. පරිසරයට වන හානි ගැන සැලකිලිමත් වෙන්න ඕන. ව්‍යාපාර මොනවද පරිසරයට හානි කරන්නේ කියලා. එහෙනම් අයිතිවාසිකම් සහ වගකීම් සාකච්ඡා කරලා ඉවර කරා. අවසාන නිපුණතා මට්ටම පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල කාර්යභාරය. තොරදුවේ පුතේ අපිට තියෙන ප්‍රධානම ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒ අධිකාරිය තියෙනවා ඒගොල්ලන්ගේ අරමුණු තියෙනවා. ඒ වගේම ප්‍රමිති ආයතනය තියෙනවා. ඔන්න ඔය ආයතන දෙක තමයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ. ඊට අමතරව පුතේ මිනුම් මේකක ප්‍රමිත සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වගේ ආයතන වලින් පාරිභෝගික ආරක්ෂණය සඳහා අපිට සහයෝගය දක්වනවා. ඔන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු තියෙනවා. මොනවාද පුතේ අරමුණු 4ක් තියෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපොළට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලවිය හා සේවා සැපයීමට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීම. එහෙනම් පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න ඕන භාණ්ඩ හා සේවා සැපයීමෙන් වෙන්න පුළුවන් අවාසිදායක තත්ත්වයන්ට එරෙහිව. ඊළඟට අසාධාරණ වෙළඳපිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටත් අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ලක් පාරිභෝගිකයන්ගේ අයිතීන්ට නිසි සැලකිල්ලක් දක්වන්නත් අයිතියක් තියෙන්න ඕනේ. ඊළඟට පුතේ සෑම විටම තරගකාරී මිලට නේද? තරගකාරී මිලට සාධාරණ හොඳ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන්ට ලබා දෙන්න පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙනවා. ඊළඟට අසාධාරණ හෝ සීමිත වෙළඳපිළිවෙත් හෝ පාරිභෝගික සූරා කෑම් වලට පාරිභෝගිකයන් නොමග යවන සුළු නේද? වැඩි මිල අය කරන ඒවා, භාණ්ඩ බාල කරන දේවල් වගේ දේවල් වලදී ඒවා නියම පාරිභෝගිකයන් ආරක්ෂා කරගන්න අධිකාරිය කටයුතු කරනවා. එහෙනම් ඔන්න අරමුණු 4යි. එතකොට පුතේ ඔන්න අපි දැන් රාජ්‍ය ආයතන ගැන කතා කරා. ව්‍යාපාර වලට රජය දායකත්වයේ දක්වන ඉස්සෙල්ලා අපි කතා කරලා ඉවර කරා පාරිභෝගික අධිකාරිය ගැන. ඊළඟට තියෙන පුතේ ප්‍රමිති ආයතනයේ කාර්යභාරය. නම් ප්‍රමිති ආයතනය ගැන කතා කරනකොට ලෝකයේ මුලින්ම ප්‍රමිති ආයතනයක් ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍යයේ. ඊට පස්සේ තමයි විවිධ රටවල් වල ප්‍රමිති ආයතන ආරම්භ වෙන්නේ. එතකොට මුළු ලෝකයේම පොදුවේ ප්‍රමිති ආයතනයක් තියෙනවා. අපේ දරුවෝ දන්නවා. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය අපි සංකේතවත් කරන්නේ ISO කියලා. එතකොට ඒගොල්ලෝ විවිධ ප්‍රමිතීන් වර්ග හඳුන්වලා දීලා තියෙනවා. අපේ රටේ තියෙන ප්‍රමිතීන් සම්බන්ධයෙන් තියෙන ආයතනය තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. කලින් මේක තිබුණේ පරණ පොත් එහෙම බැලුවොත් අපේ දූල පුතාලා දකිනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කියලා. නමුත් දැන් අපි මේක හඳුන්වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා. එහෙනම් මගේ දුවේ පුතේ ඒ ප්‍රමිති ආයතනයේ කාර්යයන් ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඒතර පළවෙනි එක තියෙනවා ප්‍රමිති පිළියෙල කිරීම. ප්‍රමිති හදන්න ඕනේ මොනවද මේ ප්‍රමිති කියලා. දෙවෙනි එක තමයි ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. අර හදපු ප්‍රමිති ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. එහෙම ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ස්වේච්ඡාවෙන් ප්‍රමිති ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ SLS ලාංඡන ක්‍රමය මගින් අපේ දූල පුතාලා දැකලා තියෙනවා භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට විවිධ වෙළඳ දැන්වීම් වලදී යනවා SLS ලකුණු තිබේදයි බලන්න කියලා නේද? එහෙනම් අන්න ඒ වගේ SLS ලාංඡන ලබා දීම මගින් ප්‍රමිති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට අපේ රටේ අපි කතා කරා අපේ දේශීය නිෂ්පාදන වෙනත් රටවල් වලට අලෙවි කරන වෙලාවල් තියෙනවා.
ඒ වගේම වෙනත් රටවල් වලින් අපේ රටට භාණ්ඩ මිලදී ගන්න වෙලාවල් තියෙනවා. එහෙනම් ඒ අපේ රටේ භාණ්ඩ වෙන රටකට යවන්න කලින් හොඳ ප්‍රමිතියකින් තියනවාද කියලා සහතික කරගන්න ඕන. ඒකට අපි කියන පුතේ పూర్ව අපනයන පරීක්ෂාව. අපනයනය කරන්න කලින් පරීක්ෂා කරලා බලන හොඳ ප්‍රමිතියකින් තියනවාද කියලා. ඒකෙම අනිත් පැත්ත අපේ රටට භාණ්ඩ ගේන්න කලින් නේද? අපේ රට විදේශී රටකින් භාණ්ඩ මිලදී ගන්න කලින් ආනයනය කරන්න කලින් පරීක්ෂා කරලා බලනවා මේවා හොඳ මට්ටමේ තියනවාද කියලා. එහෙනම් අපි කතා කරේ ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාර ගැන. එතකොට තුන්වෙනි එක තියෙනවා පුතේ ISO ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. මම මතක් කරා ලෝකයේ සියලුම රටවල් වලට බොහෝ රටවල් වලට පොදුවේ ප්‍රමිති ආයතනයක් තියෙනවා කියලා ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. එහෙනම් අන්නේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් හදලා තියෙන විවිධ ප්‍රමිති දේශීයව නැත්නම් ලංකාව තුල ක්‍රියාත්මක කිරීම කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒතර ඒක තව කාර්යභාරයක්. ඊළඟ එක තමයි ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනය පිළිබඳ පුහුණු පාඨමාලා පැවැත්වීම. ඒතර කොහොමද තමන්ගේ ව්‍යාපාරයේ ප්‍රමිතියකට පවත්වා ගන්නෙ? මොකද්ද ප්‍රමිතියක් කියලා කියන්නේ? කොහොමද ප්‍රමිතිත් එක්ක වැඩ කරන්නේ කියන එක ගැන ව්‍යාපාරිකයන්ට සහ ඒ පිළිබඳ අවශ්‍යතාවයක් උනන්දුවක් තියෙන ඕනම කෙනෙකුට දැනුම දෙන්න විවිධ පාඨමාලා පවත්වාගෙන යනවා. එහෙනම් පුතේ කරුණු 4යි. ඊට පස්සේ ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය පිළිබඳව ප්‍රවර්ධනය කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම. ප්‍රවර්ධනය කරනවා කියලා කියන්නේ ව්‍යාපාරිකයෝ අතර වෙන්න පුළුවන්, ජනතාව අතර වෙන්න පුළුවන් නේද? පාරිභෝගිකයෝ අතර මේ ප්‍රමිතිකරණය තත්ත්ව පාලනය පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. මෙහෙම දේවල් රටේ තියෙනවා කියලා. ඊළඟට උපකරණ ක්‍රමාංකනය. අපි දන්නවා දැන් පොඩි කාලේ නේද අපි හරි ආස විෂයක් නේ විද්‍යාව. ඒවයි තිබුණ අර විවිධ උපකරණ පරීක්ෂණාගාරයේ තියෙන විවිධ උපකරණ ඒවා ක්‍රමාංකනය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය විදුලි බල්බ වල බල ශක්ති කාර්යක්ෂමතාවය එහෙම සඳහන් කරලා තියෙන්නේ විවිධ මිනුම් වල ඒ ප්‍රමිති ආයතනයේ විසින්. නැත්තම් එක කඩේකින් බල්බ් එක ගන්නකොට එක එළියකුත් තව කඩේකින් ගත්තාම තව එළියකුත් වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඒ වෝල්ටීයතාවය එහෙම ලකුණු කරන ඒවා උපකරණ ක්‍රමාංකනය කරන එක තරාදි නේද ඒවා ක්‍රමාංකනය කරන්නේ ප්‍රමිති ආයතනය. ඊළඟ තමයි පාරිභෝගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම. පාරිභෝගිකයන්ගේ අධ්‍යාපනය මිනිසුන්ගේ දැනුවත් භාවය සඳහා විවිධ වැඩසටහන් විවිධ ක්‍රියාමාර්ග ගන්න එකත් ප්‍රමිති ආයතනයේ එක කාර්යභාරයක්. ඊළඟට පුතේ අපි දන්න ඕනම ආයතනයක කාර්යයක් ඇහුවොත් මෙන්න මේ කාර්යය ලියන්න පුළුවන්. මොනවාද? තමන්ගේ ආයතනය ගැන පුස්තකාල සේවා පවත්වාගෙන යාම. එහෙනම් ප්‍රමිති ආයතනය ගැන ප්‍රමිති ගැන ඕනෑම තොරතුරක් ලබා ගන්න පුස්තකාල සේවාවක් පවත්වාගෙන යනවා. ඒක භෞතිකවත් පුළුවන්. නැත්නම් අපිට අන්තර්ජාලය හරහා ගිහිල්ලා ඒ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි දැන් සාකච්ඡා කරලා ඉවර කරේ ශ්‍රී ලංකාවේ රජය ව්‍යාපාරවලට බලපෑම් කිරීම සඳහා ක්‍රියාත්මක වන විවිධ ආයතන වලින් මම කිව්වා ප්‍රධානම ආයතන දෙකක් තියෙනවා කියලා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත්. ඒ වගේම පුතේ මේ පාරිභෝගික අධිකාරිය කියන එක පටන් ගන්න 2003 ඒ පාරිභෝගික අධිකාරිය පනත ක්‍රියාත්මක වෙන්න කලින් අපේ රටේ තිබුණේ පාරිභෝගික ආරක්ෂණ පනත කියලා එකක්. ඒ පනතත් එක්ක තව පනත් දෙකක් අහෝසි වුණා. අපේ දූල පුතාට සමහර විට මතක ඇති පාස් පේපර් ප්‍රශ්නවල අහලා තියෙනවා. ඉදිරියේදීත් අහන්න පුළුවන් මොනවද අයින් වෙච්ච පනත් තුන? පාරිභෝගික ආරක්ෂණ පනතයි, මිල පාලන පනතයි, සාධාරණ වෙළඳ කමිෂන් සභා පනත කියන පනත් තුන අහෝසි කළා තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ක්‍රියාත්මක වුණේ. ඒ පනත යටතේ තමයි පාරිභෝගික අධිකාරිය පටන් ගන්නෙ. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පටන් ගන්නෙ ප්‍රමිති කාර්යාංශ පනත යටතේ. ඉතින් පුතේ මේ ආයතන වලින් ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙන්න පුළුවන් විවිධ ප්‍රමිති වර්ග ක්‍රියාත්මක කරනවා. අපේ දූල පුතාලා දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නවල සංකේත දීලා අහනවා මේවා හඳුන ගන්න කියලා. අන්න එතෙන්ට මේ වගේ සංකේත දීලා අහන්න පුළුවන්. දැන් අපි උදාහරණ කීපයක් අරන් තියෙනවා. ISO 9001 2000 කියලා කියන්නේ තත්ත්ව පද්ධති කළමනාකරණය සඳහා හඳුන්වලා දීලා තියෙන ප්‍රමිතිය. ඒ වගේම ISO 14000 පරිසර ආරක්ෂාව සඳහා කියන ව්‍යාපාරය පරිසරය ගැන හිතලා ව්‍යාපාර කටයුතු කරනවා කියන එක පැහැදිලි කරන්න. එතකොට HACCP නේද අපි උපද්‍රව විශ්ලේෂණ තාර්කික පාලන ලක්ෂ්‍ය කියලා අපි කතා කරනවා. නිෂ්පාදනයේදී ආහාර ද්‍රව්‍ය වල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ GMP good manufacturing practices යහපත් නිෂ්පාදන පුරුදු ඒ සහතික තමයි දීලා තියෙන්නේ. ඉතින් පුතේ මීට අමතරව තව විවිධ ප්‍රමිති වර්ග තියෙනවා අපේ දූල පුතාලට කතා කරන්න. එහෙනම් ඔන්න අපි අපේ පාඩමේ නිපුණතා මට්ටම් 6ම ගැන සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් දුවේ පුතේ අපි අද කතා කරේ නිපුණතාවය 3 වෙනි නිපුණතාවය. මම හිතනවා ඔයගලන්ට තේරුම් ගන්න ඇති අපි කතා කරපු මාතෘකා
ඉදිරියේත් අපේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ දූල පුතාට මතක් කිරීමක් කරන්න තියෙනවා. අපේ මේ සියලුම වැඩසටහන් මේ විකාශය වෙන සියලු වැඩසටහන් අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ channel NIE කියන YouTube නාලිකාවට ගිහිල්ලා නාලිකාවත් subscribe කරලා මේ නාලිකාව හරහා ඔබට මග හැරුණොත් මේ සියලු වීඩියෝ නැවත නැරඹීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් පුතේ නැවත වැඩසටහනකින් හමු වෙමු. අපි ඔබෙන් සමු ගන්නවා. සියලුම දෙනාට ආයුබෝවන්.